හැබැයි ඔය අම්මා බුදු වේවා කියන ගොඩක් අය දන්නේ ඊළඟට බුදු වෙන්නේ තාත්තෙක් බව. සමහරකට පන්සලේ හාමුදුරුවෝ එවැනි තැනකට කිරි පැකට් එකක් එව්වොත් හාමුදුරුවන්ට අර උපාසකම්මගේ නම දාලා පදයක් හදනවා විතරක් නෙවෙයි සමහරකට ඒකට මල්ලිකාරාමී කියනවා. අපේ තාත්තා බිව්වේ නැත්තේ ඇඳරි නීතියක් දැම්මොත් විතරයි. තමන්ගේ මිනිහට තමන්ගේ දරුවෝ ටික පෙන්වන්න එක ඔබ කැමති නැහැ. බිරිඳක් ස්වාමි පුරුෂයාට අප්පච්චි කියන එක නම් මට ලොකු ප්‍රශ්නයක්. ඔහේ තැන තැන ඇඳන් තිබුණාට හැම ඇඳෙම බුදියන්න යන්න එපා. ඒත් පුතේ නුඹ නාවොත් දුක වැඩි හිතේ. පින්වත් අම්මාවරුනි දීගයක් යන වෙලාවට නමට හරි තාත්තා ඇවිල්ලා අතින් අල්ලලා දුවේ කියලා පෝරුවේ තියන්න වත් අවස්ථාව දෙන්න. යන ගමන් මේ බේත් තුණ්ඩුව අරන් ඵලයන් අම්මගේ. ඔන්න කියපල්ලා නල්ල මලේ මිනිහා මගේ කට කියලවිල්ලා රෙද්ද ගස ගස අම්මා යනවා. කිසි දවසක මගේ තාත්තා මටවත් අනිත් 9 දෙනාටවත් අතක් කිස්සුවේ නැහැ. තාත්තලාට එහෙම කරන්න එපා. මේ සමාජයේ ඒගොල්ලන්ට ජීවත් වෙන්න සෙනෙහස ලබන්න අවස්ථාවක් දෙන්න. අදහම් නියන්සායට සදහම් අමාදහරක් වන්නට දෙවන වතාවටත් සුදම් සභාවේ දොරගුළු හරින්නට කල් යල් පැමිණ තිබෙනවා. අද සුදම් සභාව රැස්වන සුපින් බිම බවට පත්වන්නේ කැස්බෑව බටුවන්දර තිලකාරාම පුරාණ විහාරය. මේ විහාරයේ හිඳ සුදම් සභාව සදහම් කතිකාවතක් බවට පත් කරන්නට වැඩම කළ මාතර බඹරැන්ද කුරුඹුරේ පූර්වාරාම රාජමහා විහාරයේ කළුතර පනාගොඩ ශ්‍රී සුදර්ශනාරාමය ඇතුළු විහාරගණයේ විහාරාධීශ්වර ශ්‍යාමපාලි වංශික මහානිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ විධායක කාරක සභික සහ ජාතික සංවිධායක අධ්‍යාපන අමාත්‍යාංශයේ සමස්ත ලංකා පිරිවෙන් ගුරු උපදේශක ධුරන්දර ශාස්ත්‍රපති පූජ්‍යපාද දොඩම්පාල රාහුල අපේ හාමුදුරන් වහන්සේ ගරුසිත පෙරදරිව අපේ හාමුදුරනේ පිළිගන්නවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය අත්නායක මෙහෙරත් මැතිතුනි මේ ආදරය ඔබතුමා වෙතයි. සුදම් සභාවට අදත් බැතිබර සදැහැති දායකත්වයේ ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් නාගරාජ ශාක්‍ය පුත්‍ර ඥාති වෛද්‍ය රක්ෂණාවරණය. පුද දෙමු පිරිකරක් ලෙස මේ දිවි රැකුම. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් වෙතින් සංඝයා වහන්සේ සහ සිය පවුලේ අය වෙනුවෙන් හඳුන්වා දෙන නාගරාජ සෞඛ්‍ය රක්ෂණාවරණය පිරිකරක් ලෙස පූජා කරන්න. කොපමණ කීවත් කියා ලියා ගයා හමාර කළ නොහැකි අපරිමිත පිය සෙනෙහස වෙනුවෙන් ගුණ සරු බව දක්වන්නටයි අද සුදම් සභාව වෙන් කරන්නට අප තීරණය කළේ. අපේ හාමුදුරුවනේ මේ ඇරයුම ඒ වෙනුවෙන් ආරම්භමටයි. අද සුදම් සභාව සමග ඒකරාශී වන ඒ වගේම ඒකාත්මික වන ඔබ සියලු දෙනාටම උතුම් වූ නිකිනි පුර පසළොස්වක් පොහොය තෙරුවන් සරණින් තිබෙන සියලුම රෝදුක් දුරුව සැනසුම උදා වේවා කියන ප්‍රාර්ථනාව පළමුවෙන්ම සිද්ධ කරනවා. දෑලේ පියවරු දෙපළක් තබාගෙන පිය සෙනෙහස පිළිබඳව අපි කතා කරන්නේ. ඒ අපච්චිලා තාත්තා පියතුමන් මොන නම් වලින් කිව්වත් තාත්ති ඩැඩි ඔබේ ආදරණීය නම් ඒව විවේචනයක් නැහැ අපේ. ඒ සෑම නමකින්ම ඔබ තුලින් එන ස්නේහය පුදුමාකාරයි. ඒ නිසා වචනයෙහි එල්ලීම නෙවෙයි අපි කළ යුත්තේ ඒ දරුවා තුලින් එනු ලබන සෙනෙහස පිළිබඳව තමයි එක පැත්තකින් අපච්චිලා බලාපොරොත්තු වෙන්නේ. තාත්තෙක් වෙන්න දරුවෙක් තමන්ගේ රුධිරයෙන් මේ ලෝකෙට බිහි වෙන්න ඕනේ කියන මූලික කරුණක් තිබෙනවා. ඒ ගැන අපේ විවාදයක් නැහැ. ඒ තුල තාත්තා ඉන්නවා. ඒ අපච්චි වගේම හරේන්ද්‍ර මැතිතුමනි මේ ලෝකයට මවකගේ කුසෙන් දරුවෙකු බිහි කිරීමට තමන්ගේ ශක්තිය ලබා දීපු පියතුමන්ලා වගේම සමහරක් විට දරුවෙක් බිහි කිරීමට තමන්ගේ ජාතක බව තමන්ගේ සුජාත බව ලබා නොදුන්
අප්‍රමාණ පිරිමි දරුවෝ ගොඩනගන්න අපච්චිලා වෙලා තියෙනවා. සමහරක් වෙලාවට අවිවාහක සහෝදරයෙක් බාප්ප කෙනෙක් ලොකු අපච්චි කෙනෙක් මාම කෙනෙක් හැටියට තමන්ගේ සහෝදරියගේ සහෝදරයාගේ දරුමල්ලෝ ඔවුන්ගේ අභාවයෙන් වියෝවීමකින් අසරණවීමකින් තාත්ත වෙලා හදපු අවස්ථා අප්‍රමාණයි. ඔබේ පවුලක විස්තෘත පවුලක මේ ලොකු අයියා කියන චරිතය සමහරක් වෙලාවට තාත්තට වඩා තාත්තා වෙලා තියෙන්නේ අප්පච්චි වෙලා තියෙන්නේ ලොකු අයියා. නැත්තම් පවුලේ සහෝදරයෙක්. එතකොට එතනත් නංගි මල්ලි හදාගෙන තියෙන්නේ දරුවෝ විදිහටමයි. අනිත් අයට උගන්නලා සියලු කටයුතු කරලා තියෙනවා තමා අධ්‍යාපනයෙන් බැහැර වෙලා කුලී වැඩ කරලා රැකියා කරලා. එතකොට එතනත් එක්තරා විදිහක පියසෙනහසක් මතුවලා තියෙනවා. තවත් තැනක ඉන්නවා ස්වාමියාගේ අභාවයෙන් පසුව බිරිඳම අම්මාම තමන්ගේ තාත්තගේ චරිතයත් සම්පූර්ණයෙන් ලබා දීලා තියෙනවා. ඒතර මවක් තුලම පිතෘත්වයේ මතුවෙන පියසෙනෙහස මතුවෙන අවස්ථා තියෙනවා. තව විටක මට පේනවා මට හිතෙනවා හරියට මැත්තේ ලංකාව තුල පියාගේ කාර්යභාරය කාන්තාව අරගෙන විදේශගත වෙලා හෝ හේනට කුඹුරට ගල් කඩන වැඩපළට නැත්තම් මහපාරේ පියක්ෂේම මහන්සි වෙමින් ඊටත් වඩා මහන්සි වෙමින් පියකුගේ සියලු කාර්යභාරය පියසෙනෙහසින් පවුල තුල ක්‍රියාත්මක වන අවස්ථා තියෙනවා. සමහරකට පියා කියන කෙනාට ඒ සෙනෙහස නැතුව පවුලෙන් බැහැර වෙලා තියෙද්දි. ඒතොර ඒ පිළිබඳවත් මම හිතනවා අපි හැඟීම්බර වෙන්නට ඕන. මේ සියල්ල අතරේ සමහරක් වෙලාවට අනාථ අත්හල අසරණ දරුවෝ ඉන්න ළමා මඩමක පාසලක ශිෂ්‍ය නේවාසිකාගාරයක ඉන්න පාලකතුමා ඒකත් එක්කම එන ප්‍රජාව තමයි මේ ගුරුවරු කියන අය මේ ගුරුවරු මේ මොහොතේදීත් අපි ගුරු ප්‍රජාව ගැන රටේ කතා කරනවා මුළු කාලයම පාසලට විශ්වවිද්‍යාලයට කැප කරලා කටයුතු කරන පියවරු මේ සියල්ලට වඩා හරේන්ද්‍ර මෙත්තුමනි පන්සලේ ලොකු හාමුදුරුවෝ ඒ කියන්නේ අපි චූටි කාලේ අවුරුදු 10න් 11න් 12න් පන්සලට ආවම අද වන තෙක්මත් අපිට තාත්ත වෙලා තියෙන්නේ අපේ ලොකු හාමුදුරුවෝ. ඒ ලොකු හාමුදුරුවන් තුලින් එන පිතෘ ස්නේහය ඒක සැබෑවටම අපි ගෙදර අප්පච්චිගින්වත් දැක්කද කියන ප්‍රශ්නයක් තියෙනවා. එතන තියෙන පිතෘ ස්නේහය. මං හිතනවා මෙන්න මේ හැම පැත්තටම විහිද ගිය මේ පියසෙනෙහස. ඒ තුල ඉඳලා රටක් පාලනය කරන රජෙක් තුල තිබිය යුතු පියසෙනෙහස. තුන්ලොවටම ආධිපත්‍යයේ දරන තුන් ලෝකාග්‍රු බුදු පියාණන් වහන්සේගේ පියසෙනෙහස අපි කතා කළ යුතුයි. අරුත් බර ආරම්භුමට බොහොම පින් අපේ හාමුදුරනේ. පියවරුන්ගේ මහා ගුණකඳ මතුවන බොහෝ තැන් අතරේදී අපේ රටේ වටිනා ගීත පුරාවතක් තියෙනවා. ඒ ගීත වලින් කිහිපයක් උපුටා දක්වමින් අද අතරමැදි විවරණ සපයන්නට මා තීරණය කළා. මොකද අපි මේ කරන කතා බහට ඒ හරහා ලබා දෙන්න පුළුවන් අරුතක් තිබෙන නිසා. සුජීවත්ව සිටින පියවරුන් පිළිබඳව සේම දිවියෙන් සමුගත් පියවරුන් පිළිබඳව සංවේදී ආදරබර වදන් වලින් පිරුණු ගීත අතර දීපිකා ප්‍රියදර්ශනයේ පීරිස් ගායන ගීයක් තියෙනවා. ඒ පියසෙනෙහස නැතුව ලත වෙන දරුවන් වෙනුවෙන් කියවෙන. එහි සඳහන් වන්නේ පිතු සෙනෙහේ පිදු පියෙකු නොමැති ලොව දූ දරුවන් හිනෙහි ඇද්දෝ උන්ගේ සිත රැඳි තනිය මකන්නට මවුනට කවදා හැකි වේදෝ. හිරු මඩලක්සේ කිරණ බෙදාදී නුග සෙවණක්සේ සිසිල සදාදී ජීවිතයේ බර උරින් දරා පියවරුමයි ලොව මහ සයුරක් වී පොළොව නිවාලන්නේ. එවන් පියවරුන් ගැන කියවෙන කතාවටයි අත්තනායක පියතුමනි ඔබතුමාව දායක කරගන්න. මුලින්ම හරේන්ද්‍ර අපේ මුලාසනාරූඪ වැඩ හිඳින අපේ රාජකීය පඬිත ශාස්ත්‍රපති කල්යාණ මිත්‍ර අපේ දොඩම්පහළ රාහුල හාමුදුරන් වහන්සේට নমස්කාර පූර්වකව
වන්දනාමාන කරනවා මුලින්ම. දැන් අපේ හාමුදුරුවෝ කිව්වනේ මේ තාත්තලා දෙන්නේ දෙපැත්තේ තියාගෙන මේ වැඩේට බහිනවා කියලා. දැන් හාමුදුරුවොත් අපේ තාත්තා. ඔව් අනිවාර්යයෙන්. එතකොට අපි දෙන්නගෙම. මොකද මේ කහ සිවුර තමයි අපි කවුරුත් නිර්මාණය කළේ. අර අපේ හාමුදුරුවම දේශනා කළේ දැන් ටිකකට කලින් ගෙදර තාත්තට වඩා දේවල් නායක හාමුදුරුවන්ගෙන් ලැබුවා කියලා. දැන් මමත් ගෙදර තාත්තගෙට වඩා දේවල් මම ලැබුවේ කොහානේ පඤ්ඤාසාර නායක හාමුදුරුවන්ගෙන්. මගේ අත උඩ ජාතක පොත තිබ්බේ කොහානේ පඤ්ඤාසාර නායක හාමුදුරුවෝ. එහෙනම් ඉතින් ඒ අරහත් දජය දරන අපේ හාමුදුරුවොත් ඉතින් අපි කාගෙත් තාත්තා කෙනෙක්. ඒ වගේම පිය සෙනෙහස ගැන ඔය අපි බොහෝ විට කියනවනේ කවි ලියුණා මදි කියලා. සාමාන්‍යයෙන් රටේ හැටි තමයි හරේන්ද්‍ර දරුවෙක් හොඳ වෙච්ච ගමන් ඒක අනිත් අය කියන්නේ ඔය අම්මගේ හොඳ. හැබැයි දරුවෙක්ගේ නරක දැක්ක ගමන් ඕක තාත්තගේ. එතකොට සියලුම නරක දේ දරුවට ගිහිල්ලා තියෙන්නේ තාත්තගේ. සියලුම හොඳ දේ දරුවා කරන ඒවා මේවා මේ අම්මගෙන්. ඒවා අම්මගෙන් තමයි ඔක්කොම ලැබිලා තියෙන්නේ. කියන්නේ අම්මා බුදු වේවා කියන සමාජයක අපි ඉන්නේ. හැබැයි ඔය අම්මා බුදු වේවා කියන ගොඩක් අය දන්නේ ඊළඟට බුදු වෙන්නේ තාත්තෙක් බව. මෛත්‍රී බෝධිසත්වය. ඒත් අපි තාත්තලා කවුරුවත් ඔකට මේ උරණ වෙලා නැහනේ. අම්මලා බුදු වෙන්න දඟලද්දී අපි බුදු වෙන්න ඇරලා අපි නිශ්ශබ්දව ඉන්නවා. අපි දන්නවා බුදු වෙන්නේ මෛත්‍රී බෝධිසත්වය. එතකොට ආයි ඊළඟ බුදු කෙනෙක් පහළ වෙන ඊටත් ගොඩ කාලයකට පස්සේනේ. එඳ මේ පිය සෙනෙහස අමුතු දෙයක්. අම්මෙක් දරුවෙක් ප්‍රසූත කරලා ලබන සියලු සන්තුට්ටිය පොඩි කාලේ ඉඳලම ලබනවා. අම්මා බුදු වේවා කියලා. හැබැයි තාත්තෙක් ඒක ලබන්නේ නැහැ. සමහර තාත්තෙක් ඒක ලබන්නේ බොහෝ කාලයකට පස්සේ දරුවගෙන්. දැන් උද්දිකාරෝ වර්ධනය කරා ආලිංගිත්තා බදාගත්තා චුම්බිත්තා ඉම්බා පිය පුත්තකං ප්‍රිය පුත්‍රයා රාජ මජ්ජං රජවරු මැද්දේ සුපටිත්තං පිහිටෙව්වා පිතුපාදන් නමා මහන්. අපේ ගොඩක් අය ඉපදුනේ ගෙදර. මට මතකයි ජනහිත මල්ලි ඉපදිච්ච දවසේ වින්නඹු අම්මා මල්ලිව ගෙනල්ලා දුන්නේ තාත්තට. ලේත් ඇඟේ. අපේ අම්මා නිදි අම්මට මල්ලි බදා ගන්න බෑ. අම්මා ලෙඩනේ. අම්මා අප්‍රාණිකයි. තාත්තා තමයි චුම්බිත්තා. මල්ලිගේ නලල ඉම්බේ තාත්තා. වඩාගත්තේ උද්දිකාරෝ වර්ධනය කිරීමට වඩාගත්තේ තාත්තා. චුම්බිත්තා පිය පුත්තකං රාජමජ්ජං සුපටිත්තං. අපිව උගන්නලා රජවරුන්ටත් වඩා ඉහළ තැනට ගෙනිච්චේ තාත්තා. ඉතින් තාත්තෙක්ගෙන් ඇහුවොත් ඔය ගාථාව කියන්න කියලා තාත්තට ඔය ගාථාව බෑ. දැන් අපි හිතමුකෝ අපි තාත්තට වඳිනවා කියලා උද්දිකාරෝ ආලිංගිත්තා කියලා බදාගත්තා චුම්බිත්තා. තාත්තම කියනවා අන්න පුතේ බස් එක ඇවිල්ලා. අනේ පොඩි එකා ආලිංගිත්තා කියන්නේ ඩ්‍රයිවර්ට. තාත්තා ඒ ගාථාවවත් අහන්න ඉන්නේ නැහැ. දැන් අම්මාට වඳින ගාථාව ඔක්කොම දන්නවා. තාත්තට වඳින ගාථාව වර්ධනය කරා වැළඳගත්තා චුම්බනය කළා. මං ඒක මගේ තාත්තගෙන් දැක්කා. ඉතින් එදා ඉඳලා මම තාත්තට ගොඩක් ආදරය කළා. මං කිව්ව ටිකකට කලින් හාමුදුරුවෝ මට ජාතක පොත අතට දුන්නා. හැබැයි ඒ ඔක්කොටම හයිය ලැබුණේ තාත්තගෙන්. මොකද අපේ තාත්තා නොහිටියනම් මොකද පියෙක්ගේ දැන් අපේ තාත්තා දැන් හුඟක් අය හිතනවා ඇති අපේ තාත්තා මත්පැන් එහෙම බිව්වේ නැති තාත්තා කෙනෙක් කියලා. අපේ තාත්තා බිව්වේ නැත්තේ ඇඳරි නීතියක් දැම්මොත් විතරයි. ඉතින් හරෙන්ද තාත්තා බීලා ඇවිල්ලා
ගෙදර මේසයක් උඩ දේශන පවත්වනවා. අපි 10 දෙනා අහන් ඉන්නවා. දැන් මම තමයි ඒකට මේ බලන් ඉන්න එක විතරයි මම කළේ. අනිත් අය මල්ලිලා අප්පුඩි ගහනවා ඒකට සම්බන්ධ වෙනවා. ඇත්තටම මට දේශකයෙක් වෙන්න හිතුනේ තාත්තගේ. තාත්තා 6න් පස්සේ අපේ ගෙදර සම්භාවනීය දේශකයෙක්. දේශපාලන කතාද තාත්තා මැතිවරණ කාලෙට කියනවා මේ බදුල්ලේ කඳු ඔක්කොම මං සමතලා කරනවා. සමතලා කරලා බදුල්ලේ තියෙන මේ කඳු අයින් කරලා මිනිසුන්ට සැපසේ ජීවත් වෙන්න සලස්සනවා. ඉතින් හරේන්ද්‍ර මේ පියෙක්ගේ පෞරුෂය දුවෙකුට බලපාන හැටි. ඇත්තටම දැන් මගේ දුව පුංචි කාලෙම කිව්වේ මම බඳින්නේ අප්පච්චිට වඩා උස කෙනෙක්. අප්පච්චිට වඩා වෙනස් කෙනෙක්. හැබැයි ගතිගුණ ඔක්කොම අප්පච්චිගේ ගති තියෙන්න ඕන. මට ආදරය කරන්න ඕන. මාව බලා ගන්න ඕන. මාව රකින්න ඕන. ඇත්තටම දූ හොයාගත්ත එහෙම කෙනෙක්. ඇත්තටම දැන් මගේ බෑනා තමයි. දැන් ඔය මම පහුගිය ටිකේ ලෙඩ වුණාම මාව නෑව්වේ බෑනයි මිනිබිරි දුවයි. ඒ කියන්නේ දූ හිතපු දේ හරි ගියා. පියෙක් තමයි දුවෙකුගේ පරමාදර්ශය. වෙන පරමාදර්ශ නැති වෙච්ච ගමන් තමයි ඔය 9 වසරේදී පැනලා යන්නේ. 10ේදී පැනලා යන්නේ. ඒ gedara පරමාදර්ශය නැහැ. ද පරමාදර්ශය තාත්තේ. පොළොන්නරුව පැත්තේ ගැමි කවියෙක් කවියක් කියනවා වාං ඇලේ පා කරගෙන දාඩියලේ කඳ යාන් වෙච්ච කිරි කුරහන් යායේ හරි මැද. එතකොට ඒ දරුවට තාත්තා පේන්නේ මේ වාං ඇලට බැහැලා තාත්තා නානවා. ඊළඟට කිරි කුරහන් පැහෙනවා. මේ දරුවා අන්තිමට කියනවා කෝන් හෙවනේ බුදු වේවා අප්පච්චි අද. කියන්නේ බුදු බව අපි ප්‍රාර්ථනා කළා තාත්තට. හැමෝම නෙවෙයි. හැම පුතෙක්ම අම්මට බුදු බව දුන්නා. තාත්තලා බුදු වුණා. එහෙනම් මම මේ අපේ වැඩසටහන අහන් ඉන්න අපේ සහෘද මිතුරු සියලු අයට මම කියන්නේ විශේෂයෙන් තරුණ දූවරු බොහෝ විට කරන දෙයක් තමයි අම්මලා පවා. මිනිස්සයා වැඩ ඇරිලා එනකොට අර ඉන්නේ නාලාගිරියා. ආන් දේවදත්තයා එනවා. කියලා මේ ස්වාමි පුරුෂයා අඳුන්නනවා. දැන් මං කියවනේ මගේ තාත්තා බිව්වා කියලා. ඉතින් අපේ තාත්තා බොනවා කියලා අපේ අම්මා බැන්නේ නෑනේ. අපේ අම්මා ගේට්ටුව ඉස්සරහා දොර ළඟට වෙලා ඉන්නවා තාත්තා එනකම්. තාත්තා අතෙන්ට අඩිය තිබ්බ ගමම අම්මා තාත්තව බදා ගන්න. අපේ තාත්තගේ හිතේ මේක ලව් එකකට කරන එකක් කියලා අපේ අම්මා. අම්මගේ අතේ තියෙනවා දෙහි බෑ දෙකක්. අම්මා උලනවා අර දොර ළඟදී. තාත්තගේ වෙරි හිඳෙනවා. කිසි දවසක අපේ අම්මා තාත්තට බොණ්ඩ එපා කිව්වේ නෑ. මොනවට අකමැත්ත පළ කළේ තාත්තව ෂැම්පු කළා දොර ළඟදී. ඉතින් ඕක බලන් හිටපු මට අම්මට වෙනම ආදරයක් ඇති වුණා. තාත්තට වෙනම ආදරයක්. මම ටිකක් වයසින් වැඩෙනකොට අම්මගෙන් ඇහුවා ඇයි අම්මේ තාත්තා බොන්නේ? අම්මගේ උත්තරේ තමයි පුතේ තාත්තා මහන්සි වෙනවා. වැඩ කරනවා. ඒක අමතක කරගන්න පොඩ්ඩක් බීලා. ඒකට තරහ වෙන්න එපා. ඇත්තටම අම්මගේ උපදේශය මම ගත්තා. හැබැයි මං එකකුත් ඉගෙන ගත්තා. ජීවිතේට කවදාවත් බොන්නේ නැහැ කියලා ඉගෙන ගත්තේ මං අම්මගේ. ඇත්තටම මං අද වෙනකල්වත් මම මත්පැන් බීලා නැහැ. මොකද මේ අපේ අම්මා මට ඇඟෙව්වා ඕනම කරදරයක් අම්මා වගේ විසඳ ගන්න. තාත්තා වගේ බීලා විසඳ ගන්න එපා. ඇත්තෙම හොඳ දරුවෙකුට හරේන්ද්‍ර කණු 4ක් තියෙනවා. සීයා, කිරි අම්මා, තාත්තා, අම්මා. මේ කණු 4 උඩ හැදෙන දරුවෙක් ලෝකේ දිනනවා. අද කිරි අම්මා සාධකයේ බිඳ වැටිලා. සීයා සාධකයේ බිඳ වැටිලා.
සමහර තැන්වල තාත්තත් බිඳ වැටිලා අම්මත් බිඳ වැටිලා. ඒ නිසා මේ ඉච්ඡා බංගත්වයට පත්වෙච්ච දරු කැලක් ඉන්නවා. හැදෙන දරුවෝ කවියක් දන්නේ කතන්දරයක් දන්නේ. ඇත්තටම මේ තාත්තා අම්මා සීයා. දැන් මං 100 කෙනෙක්. මං 100 නෙවෙයි 200. දැන් මං දැන් වැඩියෙන් ඉන්නේ මිනිබිරිත් එක්ක. එතකොට මගේ මිනිබිරිට මං කතා සරිත් සාගරයක්. එයාගේ මගේ ඇඳේ කොට්ට දෙකක් තියෙනවා. ඒකට එයා එකක් කියන්නේ කතන්දර කොට්ටේ. මේක සින්දු කොට්ටේ. දැන් එයා ඇවිල්ලා කොයි කොට්ටේද ඉන්නේ කියලා මං දන්නවා. එතකොට මං කතන්දරයක් කියන්න ඕන. මේ පැත්තට ආවොත් මං ජන කවියක් කියන්න ඕන. දැන් යාට මන් නැතුව ඉන්න බෑ. මෙන්න මේ සංස්කෘතිය වැටුණා. මේක අපි ඔක්කොම නැවත ටික ටික හරි ගොඩ නැගුවේ නැත්තම් අනාගතයේ හරේන්ද්‍ර ජයලාල් කෙනෙක්, දොඩම්පාල රාහුල හාමුදුරන් වහන්සේ කෙනෙක්, මං වගේ කෙනෙක් අමාදහරවල් සුදම් සභා කරන්න නැති වෙනවා. මොකද හරසුන් පොතේ තියෙන දේවල් කියවන પરම්පරාවක් බිහි වෙනවා. ප්‍රිය වූ සමාජයක් බිහි කරන්නට පියවරුන්ට මොනතරම්නම් හැකියාවක් තිබෙනවද? ඒ සවිමත් බව, ඒ වටිනාකම දැනගන්නට හැකි පරපුරක් බිහි කරන්නටයි අද සුදම් සභාව වෙන් කරන්නට අප තීරණය කළේ. ගීත විවරණ වලින්ම අතරමැදි අරුත් සපයන්නට තීරණය කළ නිසාම රෝහණ ධර්මකීර්ති නද සැපයූ කුමාර ලියනගේ ලියන ලද කරුණාරත්න දෙවුල්ගනේ ශූරින් ගයන ගීතයක පැදි ඔබට මතක ඇති අන්දරයායේ වැව්තාවුල්ලේ සක්මන් කරන අප්පච්චි දොලේ දියයි මට කෙතේ නිලයි ගහ වැලේ මලයි මට අප්පච්චි. එහි අවසන් පද පේළිය තුරු හිස මුදුනේ මල් පළඳා කැකුළු මුවට පල වැල නෙළුවා. ඒ දඬු මන් බැඳ සත්කුළු පව් බිඳ සිදාදියට එන මන් තැනුවා. ඔබතුමාටත් එසේමයි, අපේ හාමුදුරන්ටත් එසේමයි. අපේ හාමුදුරනේ ඒ නිසා එතනින්ම එනවා ඔබ වහන්සේ ළඟට. අපේ තාත්තලා තමයි අපේ ගෙදරක මුදුන් වහල. අපේ ගෙදර අඩිතාලම අම්ම වෙන්න පුළුවන්. හැබැයි ප්‍රාකාරයයි නැත්තම් වැටයි මුදුන් වහලයි අප්පච්චි. මුදුන් වහලෙන් කරන්නේ තෙමීම වළක්වනවා. අපිට අවු වැසි ආදියෙන් අපිව වළක්වනවා. එතකොට තාත්තා කරන්නේ මේ සමාජයක් තුළ මේ පිය සෙනෙහස එන විදිය තාත්තා කෙනෙකුට බුදුහාමුදුරුවෝ කරුණු 3ක් මේ පවරනවා. ආදරය, රැකවරණය, පෝෂණය කියලා. එතකොට මේන් තාත්තා ආදරය පෙන්වන්නේ නැහැ. තාත්තා අම්මට ඒ වගකීම පොඩ්ඩක් යොමු කරවලා තාත්තා ගන්නවා රැකවරණය කියන එක. ඒ රැකවරණය කියන එක අරගෙන කරන්නේ කුමක්ද? ඔහු එන සියලු නින්දා, අපකීර්ති මේ සියලු වැසි වලින් දරුවව වහනවා. අර මගේ කියපු මේ අපේ අපච්චිට වඳින්න සකස් වෙච්ච ගාථාවේ අර රාජ සභාවක රඳවන්නට පුළුවන්, වාඩි කරන්නට පුළුවන් බලවන්ත චරිතය නිර්මාණය කරනවා. ඒක අර මේ අපිට අපි පුංචි කාලේ මේ පාඩම් කරගත්ත ශ්ලෝකයක තිබුණා මේ මාතා පිතෘ පිතා වෛරේ ආදි වශයෙන් මාතා ශස්ත්‍රුක් පිතා වෛරී යේන බාලේන පාටිතක් නසෝ බතේ සභා මැද්දේ හංස මැද්දේ බකෝ යතා කියලා. එතකොට මේ තාත්තගේ හරියට ආදරය නොලබපු ඒ පෞරුෂය නොලබපු. දැන් සාමාන්‍යයෙන් පින්වත් ඔබ කියනවා මේ දරුවා කලිසමට සමකට සාක්කුටක් දෙක එහෙම දාගෙන එහෙම නැත්තම් ඇවිදිනවනේ යන්නේ තාත්තා වගේ. එහෙම කියන නිකන් කතාවත් අප්පච්චි වගේ කියලා කියනවා. අන්න ඒ විදිහට මේ තාත්තගෙන් ලැබෙන මහා පෞරුෂීය කාරණාවක්. ඒ තුල තමයි අර හංස මැද්දේ බකෝ යතා අප්පච්චිගේ ආදරය සෙනෙහස නොලැබිච්ච දරුවන් සමාජයේ දකින්නට පුළුවන්. සර් ඉගෙන හොඳ විවරණයක් කළා මේ ඒ දරුවෝ මේ සමාජයේ ඉන්නවා. ඒ කියන්නේ අර කණු හතර නේද සර්? ඒ කියන්නේ එතන 100යි තාත්තයි කියන චරිත දෙකක් දරුවට අධ්‍යයනය කරන්න නෝ පිරිමි පාර්ශ්වයෙන්. එතකොට හංසිය ඔක්කොම ඉන්නේ බෙල්ල නමාගෙන. මගේ පුතාට දුවටත් තේරෙන්න ඕනේ හංසියා කියන කෙනා හරීම සම්මරයි. එයා බෙල්ල නමාගෙන එයා තැම්පත් වෙනවා. හැබැයි ඔය අතරේ එක කොකෙක් හිටියොත් ඒ කොකා
කකුලක් උස්සගෙන හර බෙල්ල හරියට මෙහෙටගෙන කාවයියෝ කොරලියෝ හොය කිසිම සම්වරකමක් නැහැ. හරියට පුටුවක ඉන්න බෑ, වාඩි වෙන්න බෑ, ගියම සභාවක නිකන් මේ චලනය වෙනවා. අන්න තාත්තගේ සෙනෙහස නොලබපු අය. ඒකයි මේ පිය සෙනෙහස කොයින් හරි ලබලා දෙන්න ඕනේ කියලා කියන්නේ. අපේ සමාජයේ මව්පිය සම්භාවනා වැඩසටහන් තිබෙනවා. අපේ මගේ පූජනීය ගරු කටයුතු ස්වාමීන් වහන්සේලා සිද්ධ කරනවා. මං හිතන්නේ ඒක ලංකාවට හඳුන්වලා දුන්නේ පූජනීය අපේ අධ්‍යාපන අමාත්‍යාංශයේ උපදේශකත්වයක් දරපු විටියල කවිදජ පන්නායක හාමුදුරුවෝ. උන්වහන්සේ තමයි ඕක මුලින්ම ගෙනාවේ. ඉතින් ඊට සංකල්පීව ආව අපේ පූජනීය පානදුරේ අරිය ධම්ම හාමුදුරුවෝ වෙන විදියකින් ඒක කළා. නමුත් ඒ ගෙනාව. ඒතර එහිදී මම අපේ නායක හාමුදුරුවන්ලත් එක්කත් මම කියපු දෙයක් තමයි හාමුදුරුවෝ මම මේකට ටිකක් අකමැතියි කියලා. මගේ සර්. ඒකට හේතු වෙන්නේ අර අපි 2000-3000ක් ඉන්න දරුවන් අතරේ අම්මා අප්පච්චි ඉන්න දරුවෝ ගැන නෙමෙයි. එක්කෙනෙකුට හරි තාත්තා නැති දරුවෙක් හිටියොත්. අර මං හිතන්නේ ඔබතුමා අතරමැදට ගී පදවැල් යොමු කරන නිසා මේ සමහරකට මේකත් කියයි මේ උපැන්න ලේඛනයේ තාත්තගේ නම තියෙන්න ඕන තැනට ඉරක් තියෙන්නේ කියන එකට මොකද කරන්න කියලා. අන්න ඒ විදිහට අප්පච්චි නමක් නැති තැන දරුවෙක් හිටියොත් ඒ දරුවට වඳිනකොට පුටුවක් තිබ්බොත් හරිද? මගේ සර් මේ අපි සමාජයේ ඒ කියන්නේ ඒකට ගිහිල්ලා සර් කෙනෙක් හිටගත්තොත් හරිද? ඒකට වෙන මිනිස්සෙක් ගෙනල්ලා ඔකට හිටෙව්වොත් හරිද? මේකට කොස්සක් ඉදලක් තියලා තාත්තා කිව්වොත් හරිද? මගේ ප්‍රශ්නේ ඒ කඩාගෙන හැලෙන හදවතට ඒ වේදනාවට කොහෙන්ද මේ පිතෘස්නේහය දෙන්නේ? ඉතින් මම කියන්නේ ඒකයි මේ වන්දනාව අපි ගෞරවය ලබා දෙන්න. හැබැයි එතෙන්ට නෑ. ඒ දරුව පිළිගන්න චරිතයකට එන්න පුළුවන් නම් මට මගේ අප්පච්චි සජාතක කරපු අප්පච්චිගේ නමක් ලේඛනයක් නෑ. මට එහෙම චරිතයක් නෑ. නැත්නම් අපි තුමු මේ රටේ 35000ක් ඒ වගේ විශාල සංඛ්‍යාවක් රණවිරුව මරණයට පත් වුණා. ඒ රණවිරුවන්ගෙන් අවම වශයෙන් 10-15000ක්වත් මිය ගියා ඉපදෙන්න ඉන්න දරුවා කුසේ ඉද්දේ. කොළුඳු දරුවා. ඒතකොට ඒ දරුවා තාත්තා දැකලා නෑ. ඒතකොට මේ අප්පච්චි වෙනුවෙන් පියසෙනෙහසක් දෙන්න පුළුවන් මිනිහෙකුට එතෙන්ට ඉදිරිපත් වෙන්න පුළුවන් වුණා නම් ඒ සෙනෙහසේ දරුවට ලැබිලා ඒ දරුවා කියනවා නම් මගේ තාත්තා මෙන්න මෙයා. මෙයා මට තාත්තෙක් වගේ මේ මාම බලාගත්තා. මේ ලොකු අප්පච්චි මාව බලාගත්තා. මේ ලොකු අයියා මාව බලාගත්තා. මේ අපේ ගමේ ඉන්න මේ මාමා අපේ පවුලට හානියක් නොවි අපේ අම්මලාට අපකීර්තියක් නැතුව අපිට පිහිට වෙලා තියෙන අපේ පන්සලේ ලොකා මගේ තාත්තා මම එයාට වන්දනාව කරනවා. අන්නේ දරුව තුලින් එන්න පුළුවන් චරිතයක් පියවරුන්ගෙන් එන්න ඕනේ. මම ඒකයි අදහස් කරන්නේ. මම ඔබතුමාට බොහොම මගේ සැර ගරු කරනවා මේ මාතෘකාව ගැනීම පිළිබඳව. බුද්ධ දේශනාවේ හැමදාම කතා කරන සුද්ධෝදන රජුරුවන්ගේ ඇටමස්නහර කරා ගියපු පියසෙනෙහසට වඩා අපේ මේ සමාජය තුළ මතු කළ යුතු සෙනෙහසක් තියෙනවා. මේ අපි විශේෂයෙන් අපේ සමාජය තුළ විශාල පරිවර්තනයක් එහෙම නැත්නම් උඩුගම් බලා යෑමක් එහෙම නැත්නම් අලුත්ම නිම්නයක් හරේන්ද්‍ර ජයලාල් මේ සම්පූර්ණකවරයා මේ මාධ්‍යවේදියා අද මේ YouTube නාලිකාව හරහා ඔබට දීලා තියෙනවා. ඒ කියන්නේ කවුරුත් අත නොගසපු මම දැක්කා ඊ타මත්ම ප්‍රවීණ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙක් අපේ සේපාල මේ අමරසිංහ සූරීන් ප්‍රකාශ කරලා තියෙනවා මේ අදහසම අපිත් ඒක ඒ විදිහටම ස්ථිර කරනවා. මේ ගේන දේ මම හිතන්නේ ඔබ තුලට එනවා. ඔබට කාවැද්දිලා තියෙනවා. ඒකෙන් මම ගන්න කැමති මේ අලුත් නිම්නය මගේ සර් අපි එකතු වෙලා. ඒ එකක් තමයි අන්න එතෙන්ට තාත් කෙනෙක් හදන්න ඕනේ. දැන් අද අපි පවුල අපිටම කාන්තාවක තම ස්වාමියා රහිතව අතරමං වෙනවා. දරුවෙක් උපදිනවා. ඒ මහත්තයා මැරිලා නැත්තම් එතනින් ඒ පිරිමිය බැහැර වෙලා. හැබැයි එතෙන්ට ඒ දරුවන්ට තාත්තෙක් වෙන්නේ ඒ දරුවන්ට ආදරය දෙන්න පියසෙනෙහස දෙන්න කෙනෙක් ඔතෙන්ට ආවොත් සමාජය කොයි විදිහටද බලන් ඉන්නේ? බලන් ඉන්නේ අර කාන්තාවට ඒ චරිතය සම්පූර්ණයෙන්ම පාවල දීලා එතන අපවාදයක් නිර්මාණය කරලා අර දරුවන්ට ලැබෙන සෙනෙහස විනාශ කරන්න.
විනාශ කරන්න මගේ සර්. සමහරකට පන්සලේ හාමුදුරුවෝ එවැනි තැනකට කිරි පැකට් එකක් එව්වොත් එතෙන්ට හම්බ වෙන දානෙඩින්ගේ ඉතුරු වෙච්ච ටික අන්න අර අසරණ වෙලා ඉන්න දරුවන්ට කණ්ඩ ගිහිල්ලා දීපල්ලා කියලා කිව්වොත් හාමුදුරුවන්ට අර උපාසකම්මගේ නම දාලා පදයක් හදනවා විතරක් නෙවෙයි ඒ පන්සලේ නම ජේතවනාරාමේ නම් ඒ නම වෙනස් කරලා ඒ උපාසකයා අම්මගේ නම මල්ලිකා නම් සමහරකට ඒකට මල්ලිකාරාමී කියනවා. එහෙම මගේ සර් එතකොට කොහොමද මෙන්න මෙතනින් අපි අලුත් පරිවර්තන සිද්ධ වෙන්නට ඕනේ. මේ කතිකාවත් වලින් අපි හැමදාම දැන් අපත් අවුරුදු 30 35ක් මේ මාධ්‍යකරණයේ මේව කළා. එතකොට සමාජය තුළ යමක් කෙරලා තියෙනවා. ඒ සමාජ කාර්යභාරය මේ වදන් වලින් වෙන්නේ නැත්තම් පළක් නැහැ. මේක මේ මහා වියදමක් කරගෙන මේ අපේ රක්ෂණවල මේ ආධාර උපකාර මේ අපේ හරින්ද්‍ර මෙතුණා නිකන් ඉන්න බැරි කමට නෙමෙයි මේව අපිව යොදාගෙන අපි දුර බැහැර සිට ඇවිල්ලා කොරෝනාත් එක්ක සටන් කරමින් ඉන්නේ ඔබ තුලින් චරිතය. එතකොට දැන් අපි කියනවා හරකෙක් හදන්න දෙනවා. දැන් සමහරක් වෙලාවට දුප්පත් තැනකට අපි හරකෙක්ව දෙනවා එළදෙනක දෙනවා මෙයා හදාගන්න කියලා. ඒ එළදෙනව දීලා අපේ බහර දීලා ඒ පවුලට අපි හැමදාම යනවනම් ඔව් ගිහිල්ලා මේ එළදෙන බලන්න යනවා මේ විකුණලක් දන්නේ එහෙම කියලා බලන්න ගිහිල්ලා ඊට පස්සේ අර පවුලත් එක්ක මොකක් හරි සම්බන්ධයක් කරනොත් එහෙම අර පැටියදී එළදෙන දීමෙන් වැඩක් නැහැ. එතකොට එතකොට අර ප්‍රශ්න නිර්මාණ. එහෙම නෙමෙයි. අපි ඒ කරන කාර්යය තුළ සමාජයක් දැනගන්නට ඕනේ මේක ඇගිය යුතුයි. මේකට වටිනාකමක් දිය යුතුයි කියන කාරණාව. ඒ එක පැත්තක්. අනිත් පැත්තෙන් ගත්තම අපේ සමාජයේ එවැනි මතුවෙන චරිත සමහර කලට අපි නොසිතන පැති තියෙනවා මගේ හරින්ද්‍ර මැතිතුමනි අපේ ගම්වල හිටිය චණ්ඩිය කියලා මිනිස්සෙක් ඉස්සර ඔය අපේ ගාමිණී ෆොන්සේකා සර්ගේ හිම රංගපෑම් වලින් ඒ චරිත ගත්තද කොහොමද දන්නේ පොඩ්ඩක් යටට කොට කලිසමක් ඇඳලා නැත්නම් රබර් බෑන්ඩ් එකක් දාලා ඒකේ උල් පිහියක් ගහලා සරමක් ඇඳලා ඊට උඩින් ඒක ඩිංගක් උඩට උස්සගෙන යන චණ්ඩිය. හැබැයි මේ මිනිස්සයා ගමේ කිසි කෙනෙකුට බාධාවක් නැහැ. නේද මගේ සර්? ඒ කියන්නේ ඔය 87 88 89 කාලේ අපි දැක්ක එක වැරද්දක් තමයි එක්තරා අකුරු තුනක නාමයෙන් අපේ ගම්වල හිටපු චණ්ඩි ටික මරලා දැම්මා. ඒ අය සමහරකට ගමේ නමින් කියනවා දම්මුල්ලේ අහවලා මට නම් කියවෙනවා මේ මං කියන්නේ නැහැ දැයෝ ඉන්නවා මේ එහෙම කියලා කියවෙනවා. හැබැයි මේ මිනිස්යන්ගෙන් අපි හිතමු කැලණිය අහවල් කෙනා නැත්තම් මේම් කියලා කමක් හරි කිව්වා කියලා එයාගෙන් ගමට හානියක් නැහැ. ගමේ කෙනෙක් මැරුණොත් මිනි පෙට්ටිය අරන් දෙන්නේ මේ මිනිස්සයා. ගමේ කොටහළු මංගල්‍යයක් තිබුණා නම් ඒකට ඒ දරුවා ගෙදරට අවශ්‍ය ආල් 3-5 ඔක්කොම ලබා දුන්නේ මිනිස්සයා. එතකොට ඔය අතරතුරේ අර වගේ දරුමල්ලෝ යමෙක් හිටියා නම් ඒ අයටත් පවුල නඩත්තු කරන්නේ චරිතවලින් පිටක් වෙලා තියෙනවා. ඔහුගේ තියෙන ගැඹීරකම සහ ඔහුගේ තියෙන චණ්ඩිකම වෙනම එකක්. හැබැයි ගමකට සුබ සාධනයක් වෙලා තියෙනවා. අපි දකින විදිහේ. එතකොට එවිනි චරිතවලට අපි කියන්නේ චණ්ඩිකම නිසා අන්න අර මිනිහා අර ගෙදරකට සම්බන්ධ වෙලා කියලා අපවාදයක් නිර්මාණය කරනවා. මේ හින්දා දරුසෙනෙහසක් ලබා දිය යුතු පියවරුන්ට සමාජය අපිට පේනවා ගොඩක් වෙලාවට ඒ සෙනෙහස ලබා දෙන අවස්ථා නැහැ. මං හිතනවා අන්න ඒ වගේ චරිත නිර්මාණය වෙන්න ගොඩ නැගෙන්නටත් සමාජයෙන් කරන අපවාද අවලාද පැත්තකට දාලා දරුවෝ ගැන හිතලවත් අවස්ථාවක් දීම හොඳයි කියලා. සුදම් සභාව දෙවියන් රැස් වන තැනක්. අපේ හාමුදුරන් වහන්සේ ඒ වගේ තහවුරු කළා මේ කාරණාවන් පැහැදිලි කළ සමාජයට. ඒ නිසා සමාජයේ දැස් හරින්නට සුදම් සභාවේ කතිකාවතක් හේතු වෙනවා නම් එය අප මේ සයිබ අවකාශය තුළ සිදු කරන මෙහෙවරේ සැබෑ ප්‍රතිඵලය බවට පත්වනවා. බොහොම පින් අපේ හාමුදුරනේ ඒ ඉසව්ව වෙත අපව රැගෙන ගියාට අර ඔබ වහන්සේත් අත්තනායක මහතාත් සඳහන් කළා වගේම මේ පියවරුන්ගේ වටිනාකම් අතරේ පියවරුන් තම යුතුයකම් ඉටු කිරීම තමයි මූලිකම කාරණාව. ඒ පිය කෙනෙක් මිය ගියත් යුතුයකමත් එක්කම ජීවත් වෙන බව කියවෙන නිර්මාණයක්. හැබැයි එය සැබෑ ජීවිතයට බද්ධ කළ බලද්දී මොනතරම් සංවේදීද කියලා හිතන තරමට ඇහෙනවා පහුගිය කාල සීමාව තුළ. මේ අලුත් රචිකාවක් විසින් ලියපු කවියක් තමයි ගීයක් බවට පත් වෙලා තියෙන්නේ. ඇගේ නම ඉරේෂා හේමමාලි. රවි රොයිස්ටර් කියලා අලුත් ගායකයෙක්. ඔහු ඉතා දක්ෂයෙක්. ඔහු ගයනවා මෙන්න මේ පැදිපෙළ. මෙහි තියෙන්නේ මියගිය පියා කියන කතාවක්. පියාගේ දේහය අරගෙන යන අතරේ සුසාන භූමියට පියා මේ කියන්නේ පුරුදු පාරෙම අදත් යනවා ඒත් වෙන ගමනක් පුතේ හුඟක් අය මගේ පස්සේ එනවා තනිව ආගිය මග දිගේ කවමදාවත් මගේ බර උඹේ
කරේ තිබ්බේ නෑ පුතේ හුඟක් බරනම් බිමින් තියපන් රිදෙනවා ඇති අත් නුඹේ. හිත පෑරන වචන පිරුණු ඒ ගී අවසන් වන්නේ මෙන්න මේ විදිහට. සොබා දහමට අවනතයි මං ඉතින් යන්නම් ගොම්මනේ යන ගමන් මේ බේත් තුණ්ඩුව අරන් ඵලයන් අම්මගේ. මියදුනත් හිතන්නේ යුතුයකම් ගැන පියවරු. එතනින් එන්නේ අත්නායක මහතාණනි ඔබ ළඟටයි යන්නේ. ජාතක පොතේ කතාවක් මට මතක් වුණා ඔය අන්තිම එකත් එක්ක 142 වෙනි ජාතක කතාව ස්වර්ණහංස ජාතකය. මේක පාදක වෙන්නේ එක්තරා භික්ෂුන් වහන්සේ 3 නමක් ආහාර හොයාගෙන ගියාම ලැබෙන්නේ නැහැ. පළවා හරිනවා. ඉතින් මේ හාමුදුරුවෝ 3 දෙනාට පොඩි දුකක් කෝපයක් ඇති වෙනවා. ඇයි මේ කෑම දුන්නේ නැත්තේ අපිට? බුදුන් වහන්සේ ළඟට ඇවිල්ලා පැමිණිලි කරනවා. බුදුන් වහන්සේ ටිකක් බලාගෙන ඉඳලා කියනවා මෙහෙමනේ හාමුදුරුවනේ අතීතේ දුන්න දෙයක් තමයි ආපහු ලැබෙන්නේ. අර 3 දෙනා කියනවා අපිට ඒක තේරුනේ නැහැ කියලා. මීට ඉස්සර කාලෙක තාත්තෙක්ගේ දුවල 3 දෙනෙක් වෙලා මේ 3 දෙනා හිටියා. එහෙම ඉඳිද්දී තාත්තා වේලාසන මිය ගියා. මිය ගියාම තාත්තා මැරිලා ගේ ඉදිරිපිට ගහකට වෙලා බලන් හිටියා දූලා 3 දෙනයි බිරිඳයි කොහමද ජීවත් වෙන්නේ. එයාට පෙනුණා ජීවත් වෙන්න බෑ. ඊට පස්සේ මේ තාත්තා හංසෙක් වෙනවා. හංසෙක් වෙලා ගෙදරට ඇවිල්ලා දරුවන්ට පේන්න හැසිරෙනවා. අම්මා නිකමට කියනවා මේ තාත්තා. එතකොටම රත්තරන් තටුවක් බිමට දැම්මම රත්තරන් වෙනවා. දිනපතා එක රත්තරන් තට්ට දිදී යනවා. දැන් අම්මට ලොකු ප්‍රශ්නයක්. අම්මා කියනවා දූලත් 3 දෙනාට ඔය උඹලගේ තාත්තනේ. උඹලගේ තාත්තා ලබන සතියේ නෑවිත් ඉන්න පුළුවන්. උඹලගේ තාත්තා එහෙම තාත්තා කෙනෙක්. ඒ හින්දා හෙට ආවම ඕක අල්ල ගන්න ඕන. අල්ලගෙන තටු ටික ඔක්කොම ගලවලා එකවර පොහසත් වෙන්න පුළුවන්. දරුවගෙන අපිට බෑ. අපේ තාත්තා කරන්න දෙයක් නැහැ උඹලා කරන්න ඕන ඔය වැඩේ. නැත්තම් මං කරනවා. පස්සේ දූලා 3 දෙනා තාත්තගේ තටු ගලවනවා. තටු ටික රත්තරන් වෙන්නේ නැහැ. එතන මේ හංසයා සතියක් දෙකක් ඉඳලා මිය යනවා. බුදුන් වහන්සේ දේශනා කරනවා ඒ ඔබ 3 දෙනා. ඔබ 3 දෙනා තාත්තට සැලකුවේ නෑ එදා. එදා අම්මා එක්ක හැප්පිලා හරි සටන් කරලා තාත්තා බේරගත්තා නම් ඔබට ඕක වෙන්නේ නෑ. අනික දැන් ඔබ කිව්වා තාත්තා කොච්චර කෘතවේදී කෙනෙක්ද මේ මැරිලා තාත්තා මිය ගිහිල්ලා ඒ දූලා 3 දෙනා ගැනයි බිරිඳ ගැනයි බලන්න ආවා. එයාට අන්තරාභව අවස්ථාව පේනවා. ඒක පෙනිපෙනී නොයා හිටියේ මේ 3 දෙනාට 4 දෙනාට සලකන්න. ඒත් ජාතක කතාවක් වුණත් බලන්න හරින්ද තාත්තට වෙච්ච දේ. ඒ තාත්තව තේරුම් ගත්තේ නෑ. බිරිඳ තේරුම් ගත්තෙත් නෑ. දූලා 3 දෙනා තේරුම් ගත්තෙත් නෑ. එක කතාවක තියෙනවා මේ අම්මයි තාත්තයි සීයයි පුංචි මුණුබුරයි. අර ලේලිට ඕන වෙනවා ඉක්මනින්ම තාත්තව මරලා දාන්න. මේක තක්කාරීය ජාතකේ ජනශ්‍රුතිය නෙවෙයි තක්කාරීය ජාතකේ. ඉතින් මරලා දාන්න හිතෙනවා. බොරු කේලම් කියනවා ඔය කෙල ගහන්නේ උඹලගේ තාත්තා. අවසානයේදී තාත්තා තීරණය කරනවා තමන්ගේ තාත්තව මරන්න ඕන කියලා. මුණුබුරත් බලන් ඉන්නවා. එක දවසක් තාත්තා සීයත් අරගෙන තමන්ගේ පුතත් අරගෙන කැලේට යනවා උදැල්ලකුත් අරන්. ඊළ තාත්තා උදැල්ල හාරනවා
සීයා අප්‍රාණිකව ඇඳේ ඉන්නවා. මෙයා තාත්තා බිම තියෙන උදැල්ල පොඩ්ඩක් හරනවා. පුතා මොකටද නවලක් හරන්නේ? නෑ තාත්තේ දැන් ඕක 100ට නේද ඔය වල? ඔව්. ඉතින් තාත්තත් ඒ ළඟම වලකන ඉන්න ඕන. මම මේ දැම්මම පටන් ගත්තා ටික ටික හරන්න. ඕක 100ට මේක තාත්තට. වහාම උදැල්ල පැත්තකින් තියලා 100ව කරට අරගෙන තාත්තව කරට අරගෙන ආවා. ආවට පස්සේ දැන් අරයා කිරිබත් හදලා. කවුද? බිරිඳ. අපේ ගෑනු එහෙමනේ හරෙන්නේ. නායකෝ එනවා කිව්වම හන්දිවල කිරිබත්. ඉතින් මේ ගෑනිත් කිරිබත් හදන් බලන් ඉන්නවා එනකල්. මෙන්න બોලේ මාමණ්ඩිත් එනවා. කරේ තියන් එන්නේ. උඹලා ඔයගේ බලාගනින් කියලා බිරිඳ යනවා මේ ගෙදර අතෑරලා. මුණුබුරා කියනවා මේ පුතා කියනවා තාත්තට සීයාගේ මුණුබුරා මේ තාත්තේ අර අල්ලපු ගෙදර ගෑනු කෙනෙක් ඉන්නේ. එයාට පොඩ්ඩක් එන්න කියන්නේ. එයා ටිකක් ඔය ඇවිදින පුවත්පතක්. එයාට කියනවා ආවට පස්සේ මේ අපි ලබන සතියේ කසාදයක් බඳින්න ඉන්නේ මම. ගිහිල්ලා අපි එක් කරගෙන එනවා එක්කෙනෙක්. කියලා මේගොල්ලෝ කසාදයක් ගෙන නැහැ ඔහේ ඉන්නවා. අරයා ඕක පතුරනවා මුළු ගමේම. ආරංචි ඇහිල්ලා අර නෝනට බිරිඳට ගමහාමිනේ වේගයෙන් ගෙට රිංගලා 100යටත් සලක තම ස්වාමි පුරුෂයාටත් සලකමින් තමන්ගේ පුතා කරපු මේ නිවැරදි ක්‍රියාව තක්කාරීය ජාතකය 443. එතකොට මේ දේවල් ගම්මු ගත්ත හරේන්ද්‍ර. ඔය ඉන්දියානු ටෙලිනාට්‍ය පෙන්වුවේ නෑනේ ඒ කාලේ. මේවා බණමඩුවේදී මිනිස්සු කිව්වා. හාමුදුරුවෝ දේශනා කළා. මේ ගත්තු දේවල් තමයි අද ඉතුරු වෙලා තියෙන්නේ. දැන් ওই තාත්තට වඳින්නේ අපි ඉස්කෝලෙන් උගන්නලද? ඉස්කෝලෙන් තාත්තට උගන්නන්න මේ වඳින්න උගන්නන්නේ නැහනේ. ගුරුවරු ඒ වැඩේ කරනවා. ඔබ වහන්සේ දේශනා කළා වගේ අපිට භාෂා දෙකක් තියෙනවානේ. මව් බස අම්මා කියලා දෙන භාෂාව. ඒක ස්තරම්ම භාෂාව. වැස්සකටවත් ඉස්කෝලේ නොගියත් අපිට කතා කරන්න පුළුවන්. කියලා දුන්නේ අම්මා. ඒකේ ඒක වචන බහු වචන තියෙනවා. නෑයෝ ආවා, අම්මා ගියා, බල්ලෝ ආවා, ගොවියෝ ගියා, ගොවියා ගියා. ඒක එක වචනයක් ගියා. අය මෙහෙ ගොවියෝ වුණා කියලා වෙනස් වෙන්නේ නැහැ. ඊළඟට අපිට කියලා දීලා අම්මා මල් ටිකක් අතන ඉන්නවා. තියෙනවා. ඉන්නවා කියන්නේ අපේ ගෙදර ඊයේ කොස් ගහක් හිටියා අද ඉඳීද දන්නේ නැහැ. අපි කියනවා වැස්සට ගිහිල්ලත් නැහැ. තියෙනවා. තිබ්බා. දෙවෙනි භාෂාව පියබස. පියබස කියන්නේ ගුරුතුමා උගන්වන භාෂාව. තාත්තා නෙවෙයි ඒක උගන්වන්නේ. ඒක උගන්වන්නේ ගුරුතුමා. ඇත්තටම මුළු ලංකාවේම ළමයින්ට ලියන්න බෑ. ඒක ඇත්ත. ඒත් උක්තාක්‍යත වරද්දලා හරි ලියනවනේ. වරද්දලා හරි ලියනවා. ඒ තාත්තගේ භාෂාව. කවුද? ගුරුතුමාගේ භාෂාව. එහෙනම් මේ ඔබ වහන්සේ දේශනා කරපු එකටයි මම ඒක මතක් කළේ අපේ හාමුදුරුවනේ. පිය කියන්නේ තාත්තා. එතන ගුරුතුමා. මොකද අපි අපේ සමාජය තුළ අපි විවිධ අයට තාත්තා කියනවා. හාමුදුරුවන්ට තාත්තා කියනවා. ඒ වගේම Tamanට සලකන කෙනෙකුට අපි තාත්තා කියලා කියනවා. ගුරු අප්පච්චි කියනවා. එහෙනම් මේ නරකම දේ තමයි බිරිඳක් ස්වාමි පුරුෂයාට අප්පච්චි කියන එක නම් මට ලොකු ප්‍රශ්නයක්. මොකද ස්වාමි පුරුෂයා සහ අප්පච්චි කියන්නේ චරිත දෙකක්. කිසි දවසක ලෝකෙ කිසිම පිරිමියෙකුට අප්පච්චි වෙන්න බෑ. අප්පච්චි කියන්නේ තව කෙනෙකුට පැහැරගත නොහැකි අන්සතු කළ යුතු නැති චරිතයක්. ආදරේ වැඩිකමට බිරිඳ කියනවා ඇති තමන්ගේ ස්වාමි පුරුෂයාට අප්පච්චි කියලා. හැබැයි තව මාස දෙකකින් අප්පච්චි නඩු දැම්මොත් මොකද වෙන්නේ? උසාවියට ගිහිල්ලා දික්කසාද නඩුවක් දැම්මොත්
ඉතින් එතකොට මතක් වෙයි අනේ අපේ අපච්චිත් එක්ක නම් මම නඩු කිව්වේ නෑනේ. ඒ හින්දා මේ හාමුදුරුවන්ට අපච්චි කියමු. අපිට සලකන අයටත් කියමු. ගුරුවරුන්ටත් කියමු. හැබැයි ස්වාමිපුරුෂයාට නෙවෙයි. මොකද ඒ චරිතය වෙනස් වෙන්න පුළුවන්. අම්මත් එහෙමයි. බිරිඳට අම්මා කියනවා නම් අම්මා නඩුවක් දාන්න ඉඩ තියෙනවා. ඒ හින්දා අම්මත් එක්ක නඩු කියන්න වෙනවා. ඒ හින්දා අම්මා අපච්චි කියන චරිත මේ නොසෙල්විය යුතු චරිත. කවදාවත් මේ දරුවන්ට බනින්න එපා. දෙමාපියන් සැලකුවේ නෑ මගේ දරුවා කියලා. මම මගේ තාත්තට සැලකුවා නම් මට මතකයි හරේන්ද්‍ර මම වරක් බදුල්ලට ගියා තාත්තා බලන්න. යනකොට මං තාත්තට ගොඩාක් දේවල් ගෙනිච්චා. වාහනේ පිරෙන්න. මේ ඔක්කොම තාත්තට දුන්නම මගේ භාග්‍ය පුතා ඇහුවා අපච්චි මේ අපච්චිගේ තාත්තා නේද? මං කෝ මදිනේ දුන්නා. තාත්තට දුන්නා මදි. මං කව මොකද්ද තව දෙන්න ඕනේ? මෙට්ටේ මේක හරි නෑ. මම වහාම බදුල්ල නගරයට ඇවිල්ලා ඉස්තරම්ම මෙට්ටයක් ගෙනහිල්ලා මගේ තාත්තා අලුත් රෙදි ඇතිරිලි කොට්ට තියලා තිබ්බ. මං දැන් කොහමද උතේ? අන්න හරි. ඒව තමයි තාත්තල් සලකන්න ඕනේ. ඒ කියන්නේ ඒක මම කළාට ඒක මට ආයෝජනය. මොකද ඒ හින්දා මේ තමන්ගේ තාත්තට සලකන්න පටන් ගන්න තාත්තා මහලු නිවාසවලට දැම්මොත් ඒ ඇඳටම ඔබට යන්න වෙන බව මතක තියාගන්න. තාත්තලා වැඩ ඇරිලා ගෙදර එනකන් දරුවන් ගෙදරට වෙලා බලාගෙන ඉන්නවා හරිම ආසාවෙන්. තාත්තලා වයසට ගියාට පස්සේ දරුවන් ගෙදර එනකන් වැඩ ඇරිලා ඒ ආසාවෙන් බලාගෙන ඉන්නවා. හැබැයි සමහර වෙලාවට තාත්තලා කොච්චර බලන් හිටියත් දරුවෝ එන්නේ නැහැ තාත්තා බලන්න. අර ඔබතුමා කී වාසේ ඔවුන් ඉන්නේ මහලු නිවාසයේ හින්දා. අර අපේ හාමුදුරන් වහන්සේ සඳහන් කළා වගේ සමහර සරල ගීපදවල ජීවිතවලට ගැඹුරු අරුත් ලබා දෙන හින්දා ඔබතුමා කියු ඒ කාරණාවේදී මතක් වුණු ලලිත් වසන්ත පදලියු අසංක ප්‍රියමන්ත පීරිස් හඬ මතු කළ ඒ ගීයේ මුල් කොටස මතක් වෙනවා. ඒක තියෙන්නේ සඳනාවත් කමක් නැතේ රත්තරන් පුතේ හිරුණාවත් කමක් නැතේ රත්තරන් පුතේ ඕන දුකක් එහිලිය හැකි මහලු ජීවිතේ ඒත් පුතේ නුඹ නාවොත් දුක වැඩි හිතේ. හවස් වෙනකම් බලන් ඉඳලා රෑ වෙනකම්ම තාත්තා ආවේ නැත්තම් දවස් ගාණක් යනකම්මත් ඒ තාත්තා දකින්න නැති වුණොත් දරුවෙකුට මොන වගේ හැඟීමක් පුංචි කාලේ ඇති වෙනවද? ඒ හුදකලා බවම නොවේද තාත්තාට මහලු නිවාසයේ සිට ඇති වෙන්නේ හැඟෙන්නේ. ඔබතුමා කතාව අවසන් කළෙත් ඒ කාරණාව ගැනම කියලා. අපේ හාමුදුරනේ ඔබ වහන්සේ වෙතයි පැමිණෙන්නේ යලිත්. අපේ අතනායක සර් අපේ හරේන්ද්‍ර මහත්මනි අපිට මතකයි අර කුවේට් එකේ යුද්ධය ඇති වුණු වෙලාව. ඒ ඇති වුණු වෙලාවේ අවුරුදු 15 20 අපේ රටෙන් ගිහිල්ලා අතුරුදහන් වෙලා හිටපු නැහැ කියලා කිසිම ආරංචියක් නැති අම්මාවරු හදිසියෙම ලංකාවට ආවා. ස්වාමිපුරුෂයා හොයාගෙන ආවා. දරුවෝ හොයාගෙන ආවා. එතකොට ඒ අම්මාවරු අපිට ඊටාම හොඳින්ම තේරුණා හිතා මතාම තම පවුල හැර ගොස් එසේ වුන් වෙනත් සම්බදකම් ඇතිව ඒ රටවල් වල සිට අර වැරදුන තැනෙහිදී ආපු බව ඔබත් මමත් අපි කවුරුත් දුටුවා නොබෝදා මුහුණු පොතේ සහ මම හිතන්නේ මාධ්‍යවලත් පෙන්වුවා කියලා. දඹුල්ල නගරයේ කඩයක ඉන්න අප්පච්චි කෙනෙක් දරුවෝ පොඩි දරුවෝත් ඒ වගේම වැඩිමහල් දියණිය කසාද බැඳ ගොස් එම පුරුෂයා හැරදා ගොස් ඇති නිසා නැවත දරුවාද සමග ආපු ඒ දියණියද සහිතව පුංචි කඩ කෑල්ලක පොල් ගස් නගමින් පොල් කඩමින් එයින් පවුල ආරක්ෂා කරන රත්තරන් තාත්තා. මගේ පින්වත් අම්මාවරුනි පින්වත් භාර්යාවරුනි ඔබත් යමක් සිටිය යුතුයි. ඇඟිල්ල දික් කරනවටම වඩා රාගය, කාමය, ආශාව ගැන වාද විවාද නැහැ. හැබැයි ඔබ
සමහරක් වෙලාවට එසේ ගන්නා තීරණ තුළ අපි කතා කරන්නේ පිරිමි එවැනි දේ කරනවා කියලා. නමුත් සමාජයේ බහුලව බැලුවම පිරිමියා ඒ පවුලත් එක්ක රඳනවා. දරුවෝ ටිකත් එක්ක ඉන්නවා. හැබැයි ඒ තැනින් ඔබ ඈත් වුණා මම කිව්වා අඩිතාලම අම්මා කියලා. කොච්චර මුදුන් වහලා තිබුණත් වටේට ප්‍රාකාරය තිබුණත් අර අඩිතාලම සෙලවුණොත් පවුල බිඳ ඒ ගේ බිම්ද වැටෙනවා. එතන අනාරක්ෂිතයි. ඒ නිසා තාත්තගේ සෙනෙහසේ අඩුවක් නැත්තම් ස්වාමි පුරුෂයා හැටියට ඔබට ලැබෙන සෙනෙහසේ අඩුවක් තිබුණත් දරුවෝ සිටිත් නම් ඒ දරුවෝ ගැන හිතලවත් පියා සමග පුරුෂයා සමග සිටිය යුතුයි. මම හිතන්නේ මගේ සර් කීවා බිරිඳක පුරුෂයාට අප්පච්චි කීමේ වැරද්දක් තිබේ නම් ඒක අපි හදාගනිමු කියලා. මගේ සර් මම හිතන්නේ මවක් බිරිඳක් කවදාවත් තමන්ගේ දරුවන් ලැබෙන තෙක් බිරිඳට නැත්නම් පුරුෂයාට තාත්තේ කියන එකක් නැහැ. හැබැයි අප්පච්චි කියලා දරුවෙක් ලැබුණම කියන්නේ හැම වෙලෙම පිරිමියට හඟවනවා. දැන් ඔයා තාත් දරුවෝ ඉන්න අප්පච්චි කෙනෙක්. දැන් ඔයා අප්පච්චි. ඒ නිසා අපේ අම්මලා හරිම ඥානාන්විත වුණා නේද මගේ සර් මේ දරුවන්ගේ අප්පච්චි. ඕක හරි ලස්සනට තියෙනවා යසෝරාවේ. යසෝරාවේ මේ අපේ සුදුහාමිනේ අර තමන්ගේ ස්වාමි පුරුෂයාට කියනකොට කියන්නේ ඒ තාත්තට කියන්නේ රංජනීලගේ අප්පච්චි නේද? ඊළඟට සුනිමල්ලගේ අම්මේ කියලා තාත්තා කියනවා. බලන්න අර තාත්තා සහ දුව අතර තියෙන බැඳීම රංජනීලගේ තාත්තේ. ඒ වගේම තාත්තා කතා කරනකොට මේ සුනිමල්ලයි අම්මේ. නැත්නම් යත් රංජනීලයි අම්මේ කියලා කියනවා. ඒක තමයි මගේ සර් එකෙන් අදහස් කරන්නේ අර දරුවන්ගේ අම්මා දරුවන්ගේ අප්පච්චි ඒක නිතරම අඟවනවා මේ අර ඒව හරි පුදුමයි නේද සර් අර තාත්තටම කෝපයක් වෙන් කරලා තිබීම තාත්තටම පිඟාන වෙන් කර තිබීම ඔහේ වෙන කෝප පිඟාන තිබුණාට හැම එකේම කන්න යන්න බොන්න යන්න එපා මේකෙම තාත්තට වෙනම ඇඳක් වෙන් කර තිබීම ඔහේ තන තන ඇඳන් තිබුණාට හැම ඇඳෙම බුදියන්න යන්න එපා ඒක මහා පුදුම විදිහට ඒ කාරණා කියලා දුන්නා. ඉතින් ඒ නිසා මම හිතනවා අප්‍රමාණ පිරිමි අද දුක් විඳිනවා. තමන්ගේ පිය සෙනෙහස දී ගන්න බැරුව. අම්මා ඔබ පුරුෂයා එක්ක තරහයි. ඔබට පුරුෂයාගෙන් වැරදි. ඔබ සමහරක් වෙලාවට කියන්නේ දරුවන්ටත් මේක තේරෙයි කවදා හරි. දැන් නම් බෑ මේ මිනිහත් එක්ක ඉන්න. මම දික්කසාද වෙනවා. ඔබ උසාවියට ගිහලා විවිධ දේ කියනවා. අවම වශයෙන් අප ඉල්ලා සිටින්නේ අන්තිම දරුවටත් අවුරුදු 18ක් වෙන තෙක් ඉන්න. ඇයි අපි එසේ වෙන්නේ? අනික තමයි දැන් මේ තාම එහෙම අවසරයක් දීලා නැහැ වෙන්න. නමුත් නඩත්තු ගෙවනවා නඩුවේ යනවා. ඒ අතරෙත් අපේ නඩුකාරුන් වහන්සේලා කියනවා පන්සලේ බෝධිය ළඟදී තම පුරුෂයාට දරුවා මුණ ගැස්සන්න කියලා. අම්මේ ඔබ ඒකටවත් කැමති නැහැ. සමහරකට වන්දිය ගන්න අම්මේ මෙතනිය ඔබ මිනිහට දරුව පෙන්වන්නේ නැහැ. දරුවට ආදරය කරන්න දෙන්නේ නැහැ. මාසෙකට දවසක් හරි එළියට ගෙනිච්චොත් දරුවව ඔබ ඒකට අප්‍රමාණ දේ කියනවා. ආපහු ඊළඟ නඩුමුරේට තව එකක් ෆයිල් කරනවා. මොන හරි උණ හදලා ගෙනාවා. කාල් වේලාවට ගෙනල්ල දුන්නේ නැහැ. දරුවව මූදට දාලා තිබුණා. විවිධ දේ කියනවා. ඔබට නඩත්තු සල්ලි හොඳයි. රුපියල් 15000 හොඳයි. 20000 හොඳයි. ඉඩමෙන් භාගේ හොඳයි. ගෙයින් භාගේ හොඳයි. තියෙන සෙඩ් එකේ මුදල් ටික හොඳයි. හැබැයි තමන්ගේ මිනිහට තමන්ගේ දරුවෝ ටික පෙන්වන්න ඔබ කැමති නැහැ. දරුවන් තුළ වෛරය නිර්මාණය කරනවා. අවම වශයෙන් ඇයි මගේ අම්මා මේ මිනිස්සු වෙන කරපු වැරද්දක් නැහැ. ඇත්ත පිට රටක ඉන්නේ නැති ලැබෙන දවස්වල. නැත්තම් රාජකාරිය නිසා ලැබෙන මොහොත ස්පිරිතාලට එන්න බැරි වෙන්නේ නැති. අනිත් සියල්ලම කරලා දෙනවා. ඒ සියල්ලම කරලා තියෙද්දිත් අපි කියන්නේ කෙල්ලේ පුතේ ඔය මිනිහා උඹ හම්බ වෙන වෙලාවත් ස්පිරිතාලට ආවේ නැහැ බා. ඕක තමයි ළමයා හිතේ තියාගන්නේ. අපේ අප්පච්චි වැඩක් නැහැ. ඔය තාත්තා නෙවෙයි මගේ. අනේ මෙවැනි දේ වෙන්න දෙන්න එපා. ඒ වගේම මේ තියෙන බැඳීම් මත සමහරක් වෙලාවට මිනිහට පිට මිනිස්සු ලව්වා. අවුරුදු 5ක් 10ක් 15ක් එකට කසාද බැඳලා හිටපු තම ස්වාමියාට නඩු පිට නඩු දාවනවා. තව මිනිහෙක් ලව්වා. ඇයි මේ? ඒ මිනිස්සයා නඩු 4 5කට මාසෙකට යන්න ගියොත් සියල්ල ඉවරයි.
ඒ නිසා තමන්ගේ වෛරය ක්‍රෝධය තිබුණත් මොන ප්‍රශ්න තිබුණත් දරුවන් ඉදිරියේ ඉල්ලා සිටිනවා අනේ මේ දරුවන්ගේ නාමයෙන්වත් ඔබ ඔබේ ස්වාමියාගේ අපච්චිගේ දරු සෙනෙහස පිය සෙනෙහස දරුවන්ට පුදන්න අවස්ථාව දෙන්න. ඒ වගේම සමහරක් වෙලාවට අඩුපාඩුවක් කරලා නැහැ ඉන්නේ ගෙදර ඒ මිනිස්යාගේ තියෙන දේපල ඒ මිනිස්යාගේ. හැබැයි ඇත්ත ඒ මිනිස්සර වැරදිලා ඇති බැහැර වෙලා ඇති. කසාදයක් බඳින වෙලාවට හරි දරුවෝ කැමති යම්මේ ඔබ ඈත් කරාට දරුවන් අපච්චිගෙන් දරුවන්ට බෑ එහෙම ඈත් වෙන්න. විශේෂයෙන් ඉලෙක්ට්‍රා සංකීර්ණයේ දුව සහ තාත්තා ඈත් වෙන්න බෑ. පින්වත් අම්මාවරුනි දීගයක් යන වෙලාවට නමට හරි තාත්තා ඇවිල්ලා අතින් අල්ලලා දුවේ කියලා පෝරුවේ තියන්න වත් අවස්ථාව දෙන්න. මිනිස්සුන්ට වර්ධිනවා. කර්මය මොකක්ද කියලා අපි දන්නේ නැහැ කියන්න. අකුසල කර්ම ඇති මිනිස්යන්ගේ හැම කෙනාගේම එක සමාන නැහැ ඇඟිලි සලකුණ. වෙනස් වෙන්නේ තියෙන අකුසල කර්ම හරි ප්‍රශ්න නිසා. ඒ නිසා පින්වත් අම්මා මම හිතනවා මේ සමාජයේ ගොඩක් අප්පච්චිලාට දරුවන්ට සෙනෙහස පුදන්න දෙන්නේ නැහැ අම්මාවරු බොහෝ තැන්වල. තව තැනක අම්මාවරු විසින් දරුවන්ටත් පියවරුන්ට සලකන්ට දෙන්නේ. අවසාන කාලයේ හැම ගෙදරකම තාත්තලා හරි දුක්ඛිතයි. අප්පච්චිට දුක්ඛිත බව ඇති වෙනවා. අම්මා කරන්නේ දරුවන් එක මව් සංගමයේ හදා ගන්නවා. දරුවෝ ටික එකතු කර ගන්නවා. මොනවා හරි කතා කර ළමයිත් එක්ක ඉන්නකොට අප්පච්චි ඇවිල්ලා ඇහුවොත් ඔහෙලා මොනවයි කතා කරන්නේ? ඔයාලා මොනවද කතා කරන්නේ? ඔන්න කියපල්ලා පඬිතයා. මෙච්චර කල් කොරානේ කරපු හෙන්දා තමයි අපිට මෙහෙම වෙලා තියෙන්නේ. ඔන්න කියපල්ලා නල්ල මලේ මිනිහා මගේ කට කියලාවිල්ලා රෙද්ද ගස අම්මා යනවා. ඇයි අම්මේ තාත්තට ඔහොම කරන්නේ? අවසානයේදී රත්තරන් තාත්තා තියෙන පෝර කොට්ටෝර ටික උදලි තලේ සියල්ලම ඇඳ අස්සේ දාගෙන ඒව මගේ කියාගෙන ඔය ගෝණිය ඔක්කොම ටික ඇඳ අස්සේ දාගෙන ඒ මිනිස්සයා සීමා වෙනවා. කන්න ටික බෙදලා දරුවොත් එක්ක නෑදෑයොත් එක්ක ආපු යාළුවොත් එක්ක පාටි දාලා අවසානයේ මිනිස්සයාට කෑම එක බෙදලා දෙන්නේ නැහැ. දුන්නත් ඔන්න තියෙනවා කනවනම් කනව ඕයි. මගෙන්ම එක අප්පච්චියෙක් අහනවා මගේ හාමුදුරනේ දරුවන් 8 දෙනෙක් මම බොහොම අමාරුවෙන් හැදුවේ මේ දරු පැටවු ටික ඉස්කෝලේ අරන් යනකොට මං දෙන්නේ පටවන් ගිහිල්ලා භාගයක් තුර තියලා බයිසිකලෙන් කිලෝමීටර් 2-3 පයින් යනකොට මම ආයෙත් ඇවිල්ලා අනිත් දරුවෝ දෙන්නත් මගේ හාමුදුරුවනේ මේ ගෙනියන්නේ බයිසිකලෙන්. ඇයි මෙහෙම වෙන්නේ? මේ මෙහෙම හදපු මට අවසානයේ සිද්ධ වුණේ කුමක්ද? මගේ රත්තරන් බිරිඳ සහ දරුවෝ මාව ඈත් කරලා ස්වාමීනි මට හුනියම් කරලත් දන්නේ. මේක තමයි ස්වභාවය. ඒ නිසා මගේ අම්මාවරුනි ඔබට තියෙනවා ආදරයෙන් ඉල්ලීමක් තම ස්වාමියාට දරුවන්ට සලකන්ට දෙන්න. අවසානයේදී රත්තරන් තාත්තලාට සලකන්ට කියලා අපේ දරුවෝ සූදානම් වෙනකොට උනත් අප්පච්චි අපි දඹදිව යවන්න නෑ ඕන නෑ. සමහරක් වෙලාවට තාත්තා හරි කැමති අම්මත් එක්ක ඒ දරුවොත් එක්ක ජීවත් වෙන්න. තාත්තට අම්මා යන්න දෙන්නේ නෑ. කොහෙ යන්නද? මොකටද ඔය ලොකුයි කාලේ ගෙදර යන්නේ? මොකටද ඔය පොඩි කාලේ ගෙදර යන්නේ? මොකද ඔය දෝනියන්දලක් ගෙදර යන්නේ? මෙන්න මෙහෙට වෙලා ඉන්නවා. සමහරක් වෙලාවට දරුවෝ ඉන්නකොට දරුවගේ ගෙදර තියාගන්න නැතුව අපි කුලියට යන් කියලා මිනිහා වැදගෙන ගිහලා කුලියට ඉන්නවා. තාත්තට සැප විඳින්න දෙන්නේ නෑ. අවසානයේදී තාත්තා මැරුණම අම්මා කිසි විලි ලැජ්ජාවක් නැතුව ඇවිල්ලා පුතාගේ ගේ අස්සේ රිංගගෙන ඉන්නවා. දුවගේ ගේ අස්සේ රිංගගෙන ඉන්නවා. ඊට පස්සේ දඹදිව වන්දනාව යනවා. පින්වත් අම්මේ තාත්තලාට එහෙම කරන්න එපා. මේ සමාජයේ ඒගොල්ලන්ට ජීවත් වෙන්න සෙනෙහස ලබන්න සෙනෙහස දෙන්න අවස්ථාවක් දෙන්න. යථාර්ථයේ කටුකයි. නමුත් කටුක යථාර්ථයේ සැබෑ නිර්වත මතු කළ යුතුමයි සමාජයේ හමුවේදීම. එවිටයි ඒ පිළිබඳව සිතන්නට හෝ සමාජය යොමු වන්නේ. අපේ හාමුදුරනේ ඔබ වහන්සේට යලිත් අපේ පුණ්‍යානුමෝදනාව අපි පළ කර සිටිනවා. අද සුදම් සභාවේ අවසන් අධීර වෙත අපි යොමු වන්නේ අත්නායක මේරත් මහත්මයා වෙත පිවිසෙන්නේ අර මේ පියවරු ගැන සඳහන් කරද්දී පිය ගුණ ගී ගැන සඳහන් කරද්දී පිය ගුණ ගී අතර තියෙන පරසිදුම ගීයේ කොටසක් උපුටා දැක්වීම අත්‍යවශ්‍යම කාරණාවක් වෙනවා. බිරිඳ ලියූ සැමියා ගැයූ ගීතයේ මාලනී ජයරත්න ලියූ ටීඑම් ජයරත්න ගැයූ ගීතයේ ඒ තමයි පරමාදර්ශී ගීතය බවට පත් තිබෙන්නේ පියවරුන්ගේ ගුණ ගැන කියද්දී එහි මැද පැදි පෙළ බවට පත්වන්නේ සිරුරේ දුවන්නේ මගේලේ නොවේ පුතුනේ කුසයේ නොදරුවත් දිවිබර මට රැඳුනේ මහ මෙරකට උසයි දරුපෙම හද පතුලේ පුදුමයි පුතුනි කිම මගේලේ කිරි නොඋනේ එහි පර සිදුම දෙපදය රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විඳී පියසෙනෙහසට කවුගී ලියවුණාමදී. හැබැයි මේ පැයක කාලයේම පියසෙනෙහස වෙනුවෙන්ම කැපවුණු කාලයක් කවුගී වලින් කියවුණු දේවලුත් තවත් බොහෝ දේ හරහා මතුවුණු කාරණා තරා පියසෙනෙහසට තවත් බොහෝ අරුත් එකතු වුණා. අත්නායක මහතාණෙනි සමාප්ති සටහන ඔබතුමාගෙන්.
මට පේන්නේ ළඟදී ගායකයෙක් ඇසුරු කරලා තියෙනවා වගේ. අද සින්දුමයි හාමුදුරනේ කටේ තියෙන්නේ. ගයන්න බැරි හින්දා කියනවා. කියලා. ඉතින් හරේන්ද්‍ර දැක්කද පහුගිය ගංවතුර වෙලාවේ ලංකාවේ තාත්තා කෙනෙක් පුංචි දරුවා අර ප්ලාස්ටික් මේකක භාජනයක තියලා මෙන්න මෙහෙම අතින් උස්සගෙන එනවා තාත්තා මෙතෙන්ට එනකල් වතුරේ. දරුවා දන්නේ මොකද්ද මේ මට වෙන්නේ? එයාට පේන්නේ තාත්තගේ ඇඟිලි දෙක විතරයි. තාත්තා මේ හරියට එනකල් ජල කඳක අර දරුවා ඔසවාගෙන ආවා. ඒ තමයි තාත්තා. ඒක අර අපි අහලා තියෙන අම්මා කරේ තියාගෙන පීනපු පුතා වගේ මේ තාත්තා. ඊළඟට කාව්‍යශේඛරය කියන කවි පොතේ රාහුල හාමුදුරුවෝ ලියනවා ඒකේ දුව බන්දලා දෙන්නේ තාත්තා. දුවට අවවාද දෙන්නේ තාත්තා. මහලු මිනිස්සෙකුට තමන්ගේ දුව බන්දලා දෙන මේ තාත්තා විශාල අවවාද ටිකක් දෙනවා. ඔය අපිට පුරුදු වචන තියෙන්නේ සිනා නොමසෙන් දසන් දක්වා මහලු වෙද සමනන හැර නොයක සෙසු පිරිමින සමග සිට එක තැන කතා නොකරව නුරා තෙපුලෙන. මේ අවවාද දෙන්නේ තාත්තා. බිරිඳ නෑ. තාත්තට පේනවා මගේ දුව බඳින්නේ මටත් වඩා වයසක මිනිහෙක්. ඒ හින්දා කියනවා මහලු මහල්ලා වෙද මහත්තයා සමනන හාමුදුරු හැර නොයෙක් සෙසු පිරිමින. තාත්තා අවවාද දෙනවා උඹට මහලු මිනිහෙක් එක්ක ඕක කතා කරන්න පුළුවන්. වෙද මහත්තයාට තමන්ගේ පෞද්ගලික ප්‍රශ්න කියන්න. හාමුදුරුවන්ට කියන්න. හැර නොයෙක් සෙසු පිරිමින සමග සිට එක තැන කතා නොකරව නුරා තෙපුලෙන. ගොඩක් අය මං හිතන්නේ කාව්‍යශේඛරයේ රස විඳින බොහෝ අය මේක තේරුනේ නෑ. මේක තාත්තෙක්ගේ ගීතයක්. දුවෙක් බන්දලා දෙනවා තාත්තා අවවාද තොගයක් දෙනවා දුවට. දීලා තාත්තට පේනවා මගේ දුව බඳින්නේ මටත් වඩා වයසක මිනිහෙක්. මේ දීගේ දූ කඩා ගන්නවමයි. ඒ දුක තියෙන හින්දා දැන් අපේ මිනිබිරි දුවනකොට අපි කියනවානේ දුවන්න එපා. මොකද අපි දන්නවනේ වැටෙන බව. ඒ දූ දන්නේ අපි නිතරම එහෙම අවවාද දෙනවා අපිට තේරෙන දේ දරුවා මත පටවනවා. තාත්තා දන්නවා මේ විවාහේ කැඩෙනවා. ඒ නිසා මේ පියවරුන්ගේ සෙනෙහස ගයා වයා කියා නිම කරන්න බෑ. ගීත රචකයෝ එන්න කලින් ජනකවියනු හිටියේ. එක ජනකවියෙක් කියනවා නායෙක් ඇවිත් මිදුලේ සැරි සරද්දී මාත් වඩාගෙන අම්මා ගෙට වෙච්චි කැත්තෙන් කපා ඌ වත්තේ වලලද්දී ඒ පව මට දීලා ඵලයන් මගේ බුදු අප්පච්චි. මේ චූටිදු පුංචි කාලේ නායෙක් ඇවිදලා තියෙනවා මිදුලේ. නායෙක් ඇවිත් මිදුලේ සැරි සරද්දී අම්මා පුංචි දූ තරම් දිව්වගේ ඇතුළට. තාත්තා කැත්තෙන් කපා ඌ අත්තේ වලලද්දී ඒ පව මට දීලා ඵලයන් මගේ බුදු අප්පච්චි. එයා තාත්තගේ මරණ මංචකයේදී කියනවා එදා සර්පයා මැරුවේ තාත්තා සර්පයා එක්ක තරහට නෙවෙයිනේ මං වෙනුවෙන්. අනේ මගේ තාත්තා නැති වුණා. ඒ පව තාත්තා ගෙවන්න එපා. ඒක ගෙවන්නේ මම. එන පිය සෙනෙහසට ඕන තරම් කවි ලියවුණා. ඒව ඉතින් කවුරුත් කිව්වේ නෑනේ. හේතුව විකිනෙන්නේ අම්මගේ කවිනේ. කැසට් ගහලා විකුණන්නත් පුළුවන් මව්ගුණ. ගයන්න පුළුවනුත් මව්ගුණ. එහෙනම් මේ පිය සෙනෙහස පිළිබඳ දැන් අපි හිතමු දැන් තාත්තා ගැන අපි මේ කතා කරන නේද හම්දුරනේ. ඒක තාත්තෙක් අහන්නේ නැහැ. තාත්තෙක් අහන්නේ. අම්මා හවස් වෙලා කියයි අද උඹලා ගැන තමයි කතා කළේ. මොනවද කිව්වේ? එච්චරයි. ඒක සාරාංශ කරන්න දැනගන්න ඕන අම්මා තුනෙන් එකට. වචන කොට කරලා මේ සාර සංක්ෂේපයක් හදන්න ඕන. තනි වාක්‍යයට කොට කරන්න. එද තාත්තලා අහන්නේ නැති හින්දා
තාත්තලගේ ගුණ ගැන අපි කිව්වට තාත්තලා අහන්නේ නැහැ. විකුණන්න පුළුවන් අම්මා ගැන කියන දේවල් විකිණිය හැකි. එදා හරේන්ද්‍ර අපි මේ ගත්තු මාතෘකාව හොඳයි. කවුරුත් නොගන්නා පියගුණ අපි වර්ණනා කළා. මොකද මේ පියගුණ මේ සමාජයේ අත්තිවාරම. මේ අත්තිවාරම ප්‍රබල නම් මට මතකයි මගේ තාත්තා මාත් එක්ක නුවරඑළියේ අපේ තාත්තා වැඩට අතිරේකව ගොටුකොළ කඩන්න යනවා. ගොටුකොළ කඩලා ගෝණියකට ගෙනල්ලා ඉස්පිරිතාලයට විකුණනවා. ඒක තමයි අපේ තාත්තගේ අතිරේක වැඩේ. දවසක් මාව එක්ක අරන් ගියා. මං 3 වසරේ. මං හිතුවා අපේ තාත්තා මට අහස පෙන්වන්න, බලාකුළු පෙන්වන්න, කඳු නරඹන්න මාව මේ එක්ක අරන් යනවා කියලා. මං ඉතින් ඒ විදියටම ගිහිල්ලා ගලක් උඩ වාඩි වෙලා නුවරඑළියේ අහස උඩ පුස්සෙල්ලාව නරඹ මට ඉතින් තාත්තා ගැන හරි සතුටුයි. තාත්තා ආවා මිදුලට ගොටුකොළ ගෝණිය තිබ්බා මාව බැන්දා ගහක කෝට්ටක් අරගෙන දැන් කෝට්ට කැඩෙනකල් මට ගහනවා. වටේ ඔක්කොම මිනිස්සු ඇවිල්ලා තාත්තා තල්ලු කරලා මේ තාත්තා අඬා කියන මං එක්කරගෙන ගියා මේක ගොටුකොළ කඩන්න. මේක අහස දිහා බල බල හිටියා. මම මැරිලා මේ වැඩ කරනවා. අපේ අම්මා මට ගහපු අත ගාලා කතා කළා අනිත් 10 දෙනාට උඹලා තාත්තත් එක්ක හිටපන් මම යනවා කියලා. අපේ අම්මා මීටර් 100ක් විතර ගියා. අයියත් පිටිපස්සෙන් දිව්වා අම්මා පිටිපස්සේ. අනිත් 9 දෙනාත් පිටිපස්සෙන් ආවා. තාත්තා විතරක් තනි වුණා. තාත්තා වුන් අපි ඔක්කොම පහු කරගෙන ඉල යයියන් ගෙදර කියලා. ඒ අවසාන ගැහිල්ල කිසි දවසක මගේ තාත්තා මටවත් අනිත් 9 දෙනාටවත් අතක් කිස්සුවේ නැහැ. ඇත්තටම මට තාම ඒක මතකයි. ඒ තාත්තා ගහපු එකෙන් මං ඉගෙන ගත්තේ වෙන පාඩමක්. මම මගේ දරුවන්ටයි මුණුබුරු මිනිබිරියන්ටයි කිසිදාක එයා මගේ ළඟට ඇවිල්ලා යමක් කරනකොට මං ඒක බලන් ඉන්නවා. මං එයාගෙන් වැඩ ගන්න බලන්නේ නැහැ. දැන් අපේ තාත්තට ඕන උනේ මල්ලව වැඩක් කරගන්න. ඒ තාත්තා හරි. තාත්තට මම කියන්නේ ශ්‍රමයක්. මම ළමයෙක් නෙවෙයි. මං ඒකෙන් ඉගෙන ගත්තා. මට මගේ දරුවෝ ළමයි. දැන් හරේන්ද්‍ර අරබයාත් මම බැලුවේ දඟකාර ළමයෙක්ගේ වැඩක්. ඒ හින්දා මාත් පොඩි දඟෙක් වුණා. හරේන්ද්‍රත් එක්ක එකතු වෙලා වෙලාවට ඉතින් හාමුදුරුවොත් අපේ දඟ මල්ලට වැඩම කළා. ඉතින් බලන්න නැත්තම් මට ගොඩක් අය උපදෙස් දුන්නා ඔය හරේන්ද්‍රට වෙච්ච දෙයට මේ අත්තනායක සර් මොකද දඟලන්නේ? අත්තනායක සර්වත් රාහුල හාමුදුරුවත් දඟලන්න ඕනේ නැහැ. එනකොට මට අර පාඩම මතක තිබ්බ හරේන්ද්‍ර මට ඔයා ශ්‍රමයක් නෙවෙයි. අපේ හාමුදුරුවෝ දේශනා කළා වගේ ඔයා මට ආදායම් මාර්ගයක් නෙවෙයි. මම අනන්ත අප්‍රමාණ ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන්ට කිව්වා ඔබ මගේ පුතෙක් කියලා. ඔබ ගැන ගත්ත මගේ තීරණයට මට ලක්ෂ සංඛ්‍යාත මිනිස්සු මම අර තැන නෑ ස්තුති කළා සර් හරිම වැඩේ කළේ. නිවැරදිම වැඩේ. ඒක මං ඉගෙන ගත්තේ තාත්තගේ. මේ සුදම් සභාවට පිය සෙනෙහස ගැන මාතෘකා සපයන්නට යටිහිත කියෙව්වෙත් අපේ හාමුදුරුවෝ කලින් සඳහන් කළා පන්සලේ හාමුදුරුවෝ තාත්තා කෙනෙක්. ඒ වගේම හැමදාමත් ඔබතුමා මට සඳහන් කළා ඔබතුමා මට තාත්තා කෙනෙක්. එතකොට පියවරු දෙදෙනෙක් සිටින තැනකට හොඳම මාතෘකාව පිය සෙනෙහස ඇරෙන්නට වෙන කුමක්ද? ඒ නිසා යොදාගත් මාතෘකාවට ගැළපෙනම කාරණා අපේ හාමුදුරුවන්ගෙනුත් ඔබතුමාගෙනුත් ආදරණීය ලෙසත් ස්වභාවිත ලෙස ලැබීම සැබවින්ම අද සුදම් සභාවට ආශිර්වාදයක්. ඒ නිසා පන්සලේ පියතුමනි කන්ද උඩරට සිට පැමිණි පියතුමනි ඔබතුමන් දෙපළටම මගේ ගරුත්වය හැමදාම වගේ මදත් පුද කරනවා. පූජ්‍යපාද ශාස්ත්‍රපති දොඩම්පහළ රාහුල හාමුදුරන් වහන්සේට නිසි තැනට නිසි ලෙසට නිසි වචන ගලපන්නට අපේ හාමුදුරන් වහන්සේට ඇති හැකියාව නිසාම සුදම් සභාව සැබෑ සමාජ කතිකාවතක් බවට පත්වනවා සිකුරුයි. ඒ වෙනුවෙන් අපේ හාමුදුරනේ ඔබ වහන්සේගේ මැදිහත් වීම සිදු කළාට අදත් බොහොම පින්. අත්තනායක මේරත් මැතුණුනේ හැමදාම
සුදම් සභාව උදම් වනවා දැකීමෙන් ඔබ ඒ නිසා ඒ උදම් භාවයේ වෙනුවෙන් ඒ සතුට වෙනුවෙන් අපට ඔබතුමාගේ පැමිණීමේ තියෙන වටිනාකම කියා ලියා ගයා වයා හමාර කර නොහැක පියසෙනස වගේම තමයි. ඒ නිසා ඔබතුමාටත් ඒ පින් අනුමෝදන් කරමින් අද සුදම් සභාවෙන් සමගන්නට අප සූදානම්. සුදම් සභාව සඳහා බැතිබර සදැහැති ධර්ම දානමය දායකත්වය ලබා දෙන්නේ ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ශාක්‍යපුත්‍ර ඥාති වෛද්‍ය රක්ෂණාවරණය. පුද දෙමු පිරිකරක් ලෙස මේ දිවි රැකුම ශ්‍රී ලංකා ඉන්ශුවරන්ස් වෙතින් සංඝයා වහන්සේ සහ සිය පවුලේ අය වෙනුවෙන් හඳුන්වා දෙන නාගරාජ සෞඛ්‍ය රක්ෂණාවරණය පිරිකරක් ලෙස පූජා කරන්න. එළඹෙන පොහෝ දවසේදීත් උදෑසන ඔබ වෙනුවෙන් සුදම් සභාවේ දොරගුළු විවර කරන්න අප සූදානම්. ප්‍රාර්ථනා කරන්නේ අප උතුම් ධර්මාවබෝධයෙන් ඔබේ ජීවිතයට යහපතක්ම සිද්ධ වන්නට.